මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. ජාතියේ සංනිවේදකයා විශ්වාසය සමග පෙරට. රාත්‍රී 9යි. මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති. සංස්කරණය මොහන් පෙරේරා, ප්‍රකාශය සුධර්මා කුලතුංග. රාජ්‍ය සේවකින්ගේ පැමිණීම සම්බන්ධයෙන් නව චක්‍රලේඛයක්. අත්‍යවශ්‍ය සේවා එම විධිවිධාන බාධාවක් කරගත යුතු නැතැයි රාජ්‍ය සේවා අමාත්‍යාංශය කියයි. යහපාලන රජයේ රාජ්‍ය හා පෞද්ගලික ආයතන වෙත ගෙවීමට විශාල ණය ප්‍රමාණයක් ඉතිරි කර ගොස් ඇතැයි අනාවරණයක්. කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට තමාගේ විරුද්ධත්වයක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා කියා සිටී. අත්‍යවශ්‍ය භාණ්ඩ සාධාරණ මිලකට ජනතාවට ලබා දෙන්නයි කෝපා කමිටුවේ නිලධාරීන්ට උපදෙස්. පෞද්ගලික බස් රථ වෙනුවෙන් ඉදිරියේදී සහන පැකේජයක්. චීන ගවේෂණ යානය අඟහරු මත කිලෝමීටරයක් ගමන් කරයි. යුද හමුදාපති ලී ක්‍රිකට් ශූරතාවය නොදන් වොරියර්ස් කණ්ඩායමට. රාජ්‍ය සේවකින් අවම වශයෙන් සතියකට දින 3ක් සේවයට කැඳවිය යුතු බව සඳහන් කරමින් රාජ්‍ය සේවා පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යාංශයේ නව චක්‍රලේඛයක් නිකුත් කර තිබේ. කොවිඩ් වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් සෞඛ්‍ය බලධාරීන් හා විවිධ වෘත්තිකයන් කළ ඉල්ලීම් පිළිබඳව සලකා බලා ඉකුත්දා නිකුත් කළ රාජ්‍ය පරිපාලන චක්‍රලේඛයේ 3 සහ 4 ඡේදවල විධාන හැර අනිකුත් ඒවා සංශෝධනය කර ඇත. කණ්ඩායම් ලෙස සේවයට කැඳවන අවස්ථාවේදී යම් පුද්ගලයෙකු වාර්තා කළ යුතු දිනයක සේවයට වාර්තා නොකළේ නම් ඔහුගේ පෞද්ගලික නිවාඩු වලින් අඩු කළ යුතුය. නිල ප්‍රවාහන පහසුකම් ලබා දෙන නිලධාරීන් සඳහා මෙම සේවා මුර ක්‍රමය අදාළ නොවේ. ආයතන නිලධාරීන්ගේ ආයතන ප්‍රධානීන්ගේ අභිමතය පරිදි ඔවුන් සේවයට වාර්තා කළ යුතුය. සේවා මුර ක්‍රමයට හෝ සේවයට කැඳවීමට අනුගමනය කරන විධිමත් ක්‍රමවේදයට අනුව සේවයට නොකැඳ වූ දිනයක වුවද සෑම රජයේ නිලධාරියෙකුම මාර්ගගත ක්‍රමය ඔස්සේ අදාළ කාර්යයන් කිරීමට බැඳී සිටී. ගර්භණී නිලධාරණියන් සහ වයස අවුරුදු 1ට අඩු දරුවන් සිටින මව්වරුන් සේවයට නොකැඳවිය යුතුය. මාණ්ඩලික සහ සිසු නිලධාරීන් සේවයට වාර්තා කිරීම ආයතන ප්‍රධානියාගේ ඍජු අධීක්ෂණය යටතේ පැමිණීමේ හා පිටවීමේ ලේඛනය ක්‍රියාත්මක කළ යුතුය. පොදු ප්‍රවාහන සේවා යථා පරිදි ක්‍රියාත්මක කෙරේ. මෙතෙක් එන්නත් ලබා දී නොමැති සියලු රජයේ නිලධාරීන් එන්නත් කිරීමට ප්‍රමුඛතාව ලබා දෙනු ඇත. අත්‍යවශ්‍ය සේවා හා හදිසි රාජකාරී කටයුතු කරන ආයතනවලට මෙම චක්‍රලේඛයේ විධිවිධාන බාධාවක් නොවිය යුතුය. භාණ්ඩ ආනයනය අවම කර දේශීය නිෂ්පාදන ඉහළ නංවමින් විදේශ විනිමය ඉතිරි කර ගැනීමට අපේක්ෂා කරන බව මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහතා පවසයි. රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව යටතේ දේශීය වශයෙන් නිෂ්පාදනය කළ ඖෂධ වර්ග 2ක් වෙළඳපළට නිකුත් කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු මේ බව කීවේය. රත්මලාන ඖෂධ නිෂ්පාදන සංස්ථා පරිශ්‍රයේ එය පැවැත්විනි. වේදනා නාශකයක් වන ට්‍රැමඩෝල් සහ තයිරොක්සින් උණතාවයට භාවිත කරන ලොවෙතයිරොක්සින් ඖෂධ වෙළඳපළට නිකුත් කිරීම මෙහිදී සිදුවිය. මෙම ඖෂධ ආනයනය නතර කිරීම මගින් වාර්ෂිකව ඉතිරිවන මුදල රුපියල් මිලියන 88කි. පසුගිය රජයේ රාජ්‍ය හා පෞද්ගලික ආයතන වෙත ගෙවීමට විශාල ණය ප්‍රමාණයක් ඉතිරි කර ගොස් තිබුණි. එම ණය අගමැති මහින්ද රාජපක්ෂ මහතා මුදල් ඇමති ධුරේ දරන අවධියේ ගෙවා දමා තිබේ. එහිදී ඖෂධ සංස්ථා වෙත ගෙවීමට තිබූ රුපියල් මිලියන 1945ක මුදලද පියවීමට ක්‍රියා කළ බව අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මෙහිදී කීවේය. කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට තමාගේ විරුද්ධත්වයක් නැතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි. ආරක්ෂක විශ්වවිද්‍යාලයක් රටකට අවශ්‍ය වේ. එය තවත් දියුණු කළ යුතුය.
මේ ගැන ජාතික කතිකාවතක් ඇති විය යුතුයයි ඔහු පෙන්වා දෙයි. කන්දවල ආරක්ෂක විශ්වවිද්‍යාලය ගැන කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය ඒ ගැන අපි විරුද්ධ වෙන්නේ නැහැ. මගේ පුද්ගලික මතයත් අපේ පක්ෂයේ මතයත් අපි ඒ ගැන සාකච්ඡා කරලා දීර්ඝ වශයෙන් ආරක්ෂක විශ්වවිද්‍යාලය පවත්වාගෙන යාමට අපි විරුද්ධ නැහැ. අනිවාර්යයෙන්ම ආරක්ෂක විශ්වවිද්‍යාලයක් ඉදිරියට පවතින්න ඕනේ. ඉදිරියටත් දක්ෂ නිලධාරීන් නිර්මාණය කිරීම සඳහා ඒක අපට අවශ්‍යයි. තියෙන ආරක්ෂක විශ්වවිද්‍යාලය තවත් දියුණු වෙන්න ඕනේ කියන මතේ අපි තදින්ම ඉන්නවා. මේ කලාපයේ තියෙන අනිත් රටවල් ගත්තොත් පාකිස්තානය, ඉන්දියාව මේ දෙකේමත් තියෙනවා ඉතා ප්‍රබල ඉතා ජනප්‍රිය ආරක්ෂක විශ්වවිද්‍යාල දෙකක්. පාකිස්තානයේ ආරක්ෂක විශ්වවිද්‍යාලය වෙනම පවත්වාගෙන යනවා ජාතික නියාමනය කරන ඒ ආයතනයෙන් බැහැරව. ඉන්දියාවේ විශ්වවිද්‍යාලය පවත්වාගෙන යනවා වෛද්‍ය අංශය, ඉංජිනේරු අංශය ඒවා. ඒ වගේ උපාධි ඒ ප්‍රදේශයේ තියෙන වෙනත් විශ්වවිද්‍යාල වලට අනුබද්ධිත වෙලා තමයි උපාධි ලබා දීම කෙරෙන්නේ. මේවා නොඑක ආකාරයට අවශ්‍ය රටවල් වලට ආකාරයට වෙනස් වෙලා තියෙනවා. ඒක හන්ද අපිට මේක ගැන අනිවාර්යෙන් ජාතික කතිකාවක් ගොඩනගලා ඊඳු තීරණ ගත යුතු මාතෘකාවක් හැටියට මම දකින්නේ. කාබනික පොහොර ජනප්‍රිය කරවීමේ වැඩපිළිවෙල ජනාධිපතිවරයා සත්භාවයෙන් සිදු කරන කටයුත්තක් බව තමාට පෙනෙන්නේ යයිද ඔහු කීවේය. යුද හමුදාවට පිළිගැනීම ලබා දුන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා බවද ෆොන්සේකා මහතා පාර්ලිමේන්තුවේදී කියා සිටියේය. කොවිඩ් පාලන කටයුතු සඳහා හමුදාව දායක වන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිර්දේශ මත බව පාර්ලිමේන්තු මන්ත්‍රී සුදර්ශන දෙනිපිටිය මහතා සඳහන් කළේය. කොතලාවල විශ්වවිද්‍යාලය මෙරට දරුවන්ට ලැබෙන වටිනා සම්පතක් බවද ඔහු කීවේය. අවුරුදු 24ක් පැවති ගුරු විදුහල්පති වැටුප් විෂමතාවයට වත්මන් රජය විසඳුම් ලබා දෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් කුමාරසිරි මහතා සඳහන් කළේය. විදේශ විනිමය උපයාගත හැකි විශ්වවිද්‍යාල මෙරටට අවශ්‍ය බව පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර මහතා කීවේය. ගුරු ගැටලු වලට විසඳුම් ලබා දීමේදී වෙනත් සමාන්තර සේවා ගැනත් අවධානය යොමු කළ යුතුය. අපි බලයට ආවේ 2020 අගෝස්තු 5 වෙනිදා නම් අතුරු සම්මත කිනුමක් තමයි දෙසැම්බර් වෙනකන් තිබ්බේ. දෙසැම්බර් වලින් පස්සේ ඔබ දන්නවා අපි කවුරුවත් විශ්වාස කරේ නැති විදිහට ලෝක වසංගතයක් මුළු ලෝකෙම ආණ්ඩු බිත්තියට හේතු වෙන තරමට දැවැන්තව හඹාගෙන ගියා. ඒ මොහොතේ අපි ආයෙත් කියනවා මේක අපි විසඳනවා කියන එක විශ්වාසයෙන් අපි කියනවා. මේ ප්‍රශ්නේ විසඳන්න අපි එකපාරට අද තීන්දුවක් ගත්තා නෙවෙයි. මේක මැතිවරණයට කලින් ගත්ත තීන්දුවක්. මේ ප්‍රශ්න විසඳීම වෙනුවෙන් අපි මෙහෙම කියනවා මේක අපි විසඳන්න උපාධිධාරී ගුරුවරු ඒ වගේම උසස් පෙළ සමත් ගුරුවරු පශ්චාත් උපාධ්‍යන ගුරුවරු මේ සියලු දෙනාගේම මේ ගුරු ගැටලුව පිළිබඳව කතාව විසඳන්න නම් අපි අනෙකුත් රාජ්‍යයේ සමාන්තර සේවා එක්ක එකට ගලපලා මේක කරන්න ඕනේ සභාපතිතුමනි. එහෙම නැත්නම් මේ යෝජනාවත් නැවත වැටුප් කොමිසමකදී ප්‍රතික්ෂේප වෙනවා. එහෙම වුණොත් 25 වෙනි අවුරුද්දට අපේ රටේ ගුරු දෙමව්පියන්ගේ මේ ගැටලුව ආපහු ඉතුරු වෙනවා. සමෝපකාර ක්‍රමය දියුණු කොට අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයින පුරා සාධාරණ මිලකට ලබා දෙන්නයි රාජ්‍ය ගිණුම් පිළිබඳ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය තිස්ස විතාරණ මහතා සමෝපකාර සංවර්ධන දෙපාර්තමේන්තු නිලධාරීන්ට උපදෙස් දුන්නේය. අතීතයේදී සමෝපකාර ක්‍රමය ඉතා උසස් තත්ත්වයේ පැවතුණි. එහෙත් වර්තමානයේ එය දැකිය නොහැක. ගොවි සමුපකාර හා පාරිභෝගික සමුපකාර අතර සම්බන්ධතාවය වැඩිකොට ඍජුවම යම් යම් නිෂ්පාදන ජනතාව අතරට ගෙන යාම වැදගත් වේ. එහෙත් පවතින නීතිමය ක්‍රම යටතේ මෙවැන්නක් ඉක්මනින් ඇති කිරීමේ අපහසුතාවයක් පවතින බව නිලධාරීහු පැවසූහ. රතු පරිප්පු ඕස්ට්‍රේලියාවෙන් සහ සුදු සීනි ඉන්දියාවෙන් ආනයනය කිරීමට සාකච්ඡා ආරම්භ ඇතැයි රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා මෙහිදී කිවේය. වසංගත තත්ත්වය හමුවේ ගුරු විදුහල්පති ගැටලුවලට විසඳුම් ලබා ගැනීමට මාර්ගවල උද්ඝෝෂණය කිරීම වැරදි පූර්වාදර්ශයක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී උපුල් ගලප්පති මහතා පවසයි. පසුගිය ආණ්ඩු 7ක් යටතේ පැවති ගැටලුවකට මේ ආකාරයෙන් පිළිතුරු සෙවීම සුදුසු නොවන බව ඔහු පාර්ලිමේන්තුවේදී කීවේය. ආණ්ඩු 7ක කාලයක් තිස්සේ තියෙන මේ ගුරු විදුහල්පති වැටුප් විෂමතාවය විසඳන්න අපි ආණ්ඩුවක් විදිහට පිළි අරගෙන තියෙනවා, ප්‍රතිපත්තිමය තීරණයක් අරගෙන තියෙනවා. නමුත් අද මේ තියෙන ආර්ථික අවපාතයත් එක්ක මේ ආර්ථිකය සහ මේ වසංගත තත්ත්වයත් එක්ක අපිට යම්කිසි කාලවකවානුවක් දෙන්න හැකියාවක් ලැබිලා නැහැ. නමුත් ඒ කුලප්පු කිරීම සිදු කරන්නේ අර 103 කල්ලිය, ඒ වගේම අපේ සජවේ කල්ලිය, ඒ වගේම තමයි NGO කාර්යය. ඒක නිසා අපි ඊටාම වගකීමෙන් මේ ගුරු විදුහල්පතිවරුන්ගෙන් අපි බගෑපත්ව ඉල්ලනවා මේ වසංගත තත්ත්වයේදී තමන්ගේ වගකීම පහර හරින්න එපා.
පෞද්ගලික බස් රථ වෙනුවෙන් ඉදිරියේදී සහන පැකේජයක් හඳුන්වා දීමට ක්‍රියා කරන බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි. ඉන්ධන මිල වැඩි කළත් බස් සංගම් කිසිදු ගාස්තු වැඩි කිරීමක් ඉල්ලා නොසිටි බව ඔහු කියා සිටී. බස් රියදුරන්ට හා කොන්දොස්තරවරුන්ට කොවිඩ් එන්නත ලබා දීමටද ක්‍රියා කෙරේ. මුර ක්‍රමයට වැඩ කිරීමට අවසර දීලා ඒ වගේම වැඩ කරන පැය ගාන 7ට අඩු කරලා. එතකොට ඒ සිට 10 දක්වා සේවයට වාර්තා කරන්න එකෙන් අවසර දීලා තියෙනවා. පැය 8ක් නෙමෙයි පැය 7ක් තමයි රජයේ සේවකයෝ වැඩ කළ යුත්තේ. අපි විශ්වාස කරනවා පෞද්ගලික අංශෙත් මෙවැනි ක්‍රියාමාර්ගයක් අනුගමනය කෙරුවොත් හොඳයි කියන කාරණේ. මොකද අපි දකිනවා දුම්රියවල බස් රථවල රාජකාරියට යන වෙලාවල් වලදී තමයි මේ තදබදය පවතිනකොට අපි සියලුම දෙනාට එක වෙලාවකට වැඩට එන්න කියලා. ඒකට කොච්චර රථ සපයන්න හැදුවත් නීති දාන්න හැදුවත් ඒක ප්‍රායෝගික නැහැ. ඒ නිසා තමයි මම හිතන්නේ ඊයේ තීන්දුව අරගෙන තියෙන්නේ. ඒ නිසා විශේෂයෙන් ඒ කියන අවතීන්දුව අනුව 10ට කෙනෙක් වැඩට ආවත් එයාටත් 6 වෙනකොට නිදහස් වීමේ හැකියාව තියෙනවා. පැය 7 දක්වා අඩු වෙන නිසා රාජකාරී කළ යුතු වේලාව. මේ ප්‍රවෘත්ති ප්‍රකාශය ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන්. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් පියකුමින් මවකමින් මෙරට ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ දැවැන්තම බෝනස් තීමනාව ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ග්‍රෑන්ඩ් බෝනස් රුපියල් මිලියන 8,600ක අසම සම ජීවිත රක්ෂණ බෝනස් තීමනාව මෙවරත් ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජීවිත රක්ෂණ හිමියන්ට මෙම තීමනාව රක්ෂණ ක්ෂේත්‍රයේ දැවැන්තයා ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් වෙතින්ම පමණයි. වැඩි විස්තර සඳහා අමතන්න 0112 357 357 ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් පියකුමින් මවකමින්. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙනෙන්නේ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. අනුරාධපුර සඳහිරු සෑයේ ඉදිකිරීම මේ වන විට අවසන් අදියරේ පවතී. එහි තැන්පත් කිරීමට නියමිත කොත්වහන්සේ සහ චෝඩාමාණික්‍ය මහජන ප්‍රදර්ශනය සඳහා කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයට දැන් වැඩම කර ඇත. ලබන ඉරිදාතෙක් එය ප්‍රදර්ශනය කරන බව එම විහාරස්ථානයේ පූජ්‍ය කිරින්දේ අස්සජි ස්වාමින් වහන්සේ පවසති. ඉන් පසු එය බෙල්ලන්විල රාජමහා විහාරස්ථානයටත් සුනේත්‍රා දේවී පිරිවෙනටත් කැලණිය රාජමහා විහාරස්ථානයටත් වැඩම කරනු ලැබේ. දිවයින පුරා ප්‍රදර්ශනය කිරීමෙන් පසු එම කොත් වහන්සේ සහ චූඩාමාණික්‍ය රිය පෙරහැරකින් අනුරාධපුරයට වැඩම කරවීමට නියමිතයි. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙන ආවේ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. ශක්තියේ හඬ අවධානය පිණිසයි. පෞද්ගලික බස් රථවල අධික ලෙස මගින් ගෙන යන බවට බොහෝ දෙනාගෙන් චෝදනා එල්ල වෙයි. සමස්ත බස් රථ ප්‍රමාණයෙන් ධාවනය කෙරෙන්නේ 50% වීම මීට ප්‍රධාන හේතුවකි. මගින් ආසන ගණනට ගෙන යාම නිසා ඇතැම් බස් රථ ධාවනයට එක් කිරීමට අයිතිකරුවන් මැලිකමක් දක්වයි. ඒ අතරම ඇතැම් මාර්ග සංඥා ඇති ස්ථානවල සිඟමන් යෙදෙන අය වාහනවලට අතපෑම රියදුරන්ට මෙන්ම වාහන ගමන් කරන අයටද විශාල හිරිහැරයක් වී තිබේ. කොරෝනා ව්‍යාප්තියත් පවතින මෙවැනි අවස්ථාවක එය තර්ජනයක් බව ජනතාව කියති. විදෙස් පුවත්. චීන අඟහරු ගවේෂණ යානය වන චුරෝංග් මේ වන විට අඟහරු මත මීටර් 800කට වැඩි දුරක් ගමන් කර ඇති බව චීන අභ්‍යවකාශ මධ්‍යස්ථානය සඳහන් කරයි. ඉතා සංකීර්ණ භූ විෂමතා ඇති ප්‍රදේශවල යානය ගමන් කර තිබේ. ඒ සතු පසුපස කැමරා මගින් පාෂාණ මත යානය ගමන් කරන අයුරු පැහැදිලිව ඡායාරූපයකට නගා ඇත. මෙම යානය දැන් දින 82ක් අඟහරු මත ගමන් කර තිබේ. ඇෆ්ගනිස්තානයේ ඉරානයට ආසන්න සාරාජ් ප්‍රදේශයේ බලයේ තලිබාන් කැරලිකරුවන්ගේ ග්‍රහණයට නතුව තිබේ. ඒ අනුව තලිබාන් සතු පළමු පළාත් අගනුවර බවට එම නගරය පත් වී ඇත. ඇමරිකානු හමුදා ඉවත්වීමත් සමග ග්‍රාමීය ප්‍රදේශ අල්ලාගත් තලිබාන්වරුන් දැන් ප්‍රධාන නගර ඉලක්ක කර මෙහෙයුම් සිදු කරයි. එම ප්‍රදේශයේ ජාතික ආරක්ෂක මුලස්ථානයේ වටා තවදුරටත් ගැටුම් පවතී. රජයේ ශක්තිමත් වැඩපිළිවෙලක් නොමැතිවීම නිසා තලිබාන්වරුන්ට නගරය අල්ලා ගැනීමට හැකි වූ බව එරට පොලිසිය ප්‍රකාශකයෙකු සඳහන් කළේය.
තිරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත් ඔබ වෙත ගෙනෙන්නේ නවීන තාක්ෂණයේ බලමහිමය මෙල්වා QST අපේ රටේ අපේම දෙයක්. බෝධින් මොහොත ලක්ෂ ගණනින් වාසනාවන්තයින් මේ කරන CAV ජනජය වාසනා ආරම්භුණා. අගෝස්තු 15 දක්වා ඔබේ විල්පතට 140ක් දක්වා වටම්. මාසික දිනුම් මැදීමෙන් රුපියල් 3000කට වැඩි විල්පත් සඳහා වටිනා අත්‍රැක්ටර් දිනා ගන්න. අක්මීමන මැතිවරණ කොට්ටාශයේ පළාත් මාර්ග සංවර්ධන ව්‍යාපෘති 12ක සංවර්ධනය කටයුතු දැන් ක්‍රියාත්මකයි. රජය ඊට වැය කරන මුදල රුපියල් ලක්ෂ 1460කි. දීර්ඝ කාලයක සිට පැවති ජනතා ඉල්ලීම් ඉටු කිරීමක් ලෙස මෙම ව්‍යාපෘති ක්‍රියාවට නංවා ඇත. තිරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත් ඔබ වෙත ගෙන ආවේ. මහත්තයා ගේ හදනවනේ. ඔව් මුදලාලි. මම මේ ආවෙත් හොඳ කම්බි ටිකක් ගන්න කියලා. මම දෙන්නම් මහත්තයාට ඉස්තරම්ම කම්බි જાතිය. මට ඕන මුදලාලි මෙල්වා කම්බි. මෙල්වම තමයි මහත්තයා මේ අලුත්ම මෙල්වා QST කම්බි. ලෝකේ දියුණු රටවල් ඔක්කොම පාවිච්චි කරන්නේ QST කම්බි. මට මුදලාලි මිලිමීටර් 16 කම්බි වලින් දෙන්නකෝ. බය වෙන්න එපා මහත්තයා. මිලිමීටර් 10 ඉඳලා 32 වෙනකල්ම SLS සහතිකෙත් තියෙනවා. අනික ඕන හાર્ඩ්වෙයාර් එකකින් ගන්නත් පුළුවන්. නවීන තාක්ෂණයේ බලමහිමය මෙල්වා QST අපේ රටේ අපේම දෙයක්. බෝධින් මොහොත ලක්ෂ ගණනින් වාසනාවන්තයින් මේ කරන CAV ජනජය වාසනා ආරම්භුණා. අගෝස්තු 15 දක්වා ඔබේ විල්පතට 140ක් දක්වා වටම්. මාසික දිනුම් මැදීමෙන් රුපියල් 3000කට වැඩි විල්පත් සඳහා වටිනා අත්‍රැක්ටර් දිනා ගන්න. ක්‍රීඩා පුවත්. ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ අද පැවති කාන්තා මීටර් 420 රන් පදක්කම බහමාසි මිල උයිබෝ දිනාගත්තාය. ඇය තරඟය අවසන් කළේ තප්පර 48.36කිනි. ඩොමිනිකන් සමූහාණ්ඩුවේ එම් ෆෝලිනෝ රිදී පදක්කමත් ඇමරිකාවේ ඇලිසන් ෆීලික්ස් 3 වන ස්ථානයක් දිනාගත්තාය. ඇලිසන් ෆීලික්ස් සහභාගී වූ 5 වන ඔලිම්පික් ක්‍රීඩා උළෙල මෙයයි. ඇය දිනාගත් 10 වෙනි ඔලිම්පික් පදක්කම මෙය වේ. 2004, 2008, 2012, 2016 ක්‍රීඩා උළෙලවලටද ඇය සහභාගී වී ඇත. ඒ අතර පිරිමි කිලෝමීටර් 50 ඇවිදීමේ උසව්වේ රන් පදක්කම පෝලන්තය සතු විය. එහි රිදී පදක්කම ජර්මනියටත් ලෝකඩ පදක්කම කැනඩාවටත් හිමි විය. මෙම ඉසව්වට සහභාගී වූ 51 හැවිරිදි යේසුස් එන්ජල් ගාසියා සහභාගී වූ 8 වන ඔලිම්පික් ක්‍රීඩා උළෙල මෙයයි. 1992 සිට ඔහු සෑම ඔලිම්පික් ක්‍රීඩා උළෙලක්ම නියෝජනය කර ඇත. කිලෝමීටර් 20 කාන්තා ඇවිදීමේ ඉසව්වේ රන් පදක්කම ඉතාලි ක්‍රීඩිකාව සතු විය. එහි රිදී පදක්කම කොලොම්බියාවටත් ලෝකඩ පදක්කම චීනයටත් ලැබුණි. යුද හමුදාපති ලී ක්‍රිකට් ශූරතාවලිය සීකුගේ ප්‍රසන්නගේ නායකත්වයෙන් යුත් නොදන් වොරියර්ස් කණ්ඩායම දිනා ගනී. අද පැවති අවසන් මහා තරඟයේදී මුලින් පන්දුවට පහර දුන් නොදන් වොරියර්ස් කණ්ඩායම සිය ඕවර් 20දී කඩුළු 7කට ලකුණු 142ක් රැස් කළේය. ශේහාන් ප්‍රනාන්දු ලකුණු 39යි. නුවන් ප්‍රදීප් කඩුළු 3ක් බිඳ හෙළිය. ප්‍රතිවාදී වෙස්ටර්න් වොරියර්ස් කණ්ඩායම ඕවර් 16 පන්දුවකදී සියලු දෙනා දැවී රැස් කළේ ලකුණු 78ක් පමණි. තිසර පෙරේරා ලකුණු 21යි. ගයන් චන්ද්‍රබෝස් කඩුළු 4ක්ද ආශාන් ප්‍රියංජන් කඩුළු 3ක්ද බිඳ හෙළුවහ. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන එන්නේ ජාතික ඉතිරි කිරීමේ බැංකුවෙන් ඔබ වෙත ගෙන එන සියල් සපිරි ඇප් එක NSB Pay. මෙරට ඇති බහුජාතික ව්‍යාපාරික ආයතනයක් වන ගජ හෝල්ඩින්ග්ස් ආයතනය මෙරට ප්‍රථම විශාලතම ශීතාගාර පහසුකම් ගොඩනැගිල්ල ඉදි කරයි. මිහිරිගම අක්කරයක පමණ ඉඩමක මේ ස්ථාපිත කර තිබේ. ඒ සඳහා ආයෝජනය කර ඇති මුදල රුපියල් බිලියන 5කි. මෙරට විශාල ශීතාගාර නොමැතිවීම බොහෝ කටයුතු සඳහා බලපා තිබේ. විශේෂයෙන් ආහාර අතිරික්තයක් ඇති අවස්ථාවක ඒවා ගබඩා කර තබා පසුව ප්‍රයෝජනයට ගැනීම සඳහා මෙහි තැන්පත් කළ හැක. පෞද්ගලික හා රාජ්‍ය අංශ සඳහා මෙහි පහසුකම් ලැබේ. මෙම සංකල්පය ගෝලීය වශයෙන් භාවිත වුවත් මෙරට මේ දක්වා ක්‍රියාත්මක නොවිනි.
ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙනාවේ ඔබේ සියලුම බැංකු කටයුතු වඩාත් සුරක්ෂිතව පහසුවෙන් කරගන්න ජාතික ඉදිරිකිරීමේ බැංකුවෙන් ඔබ වෙත ගෙනේන සියල් සපිරි ඇප් එක NSB Pay මුදල් හුමාරු බිල්පත් ගෙවීම ක්‍රේලෝඩ් ක්‍රෙඩිට් කාඩ් ගෙවීම ලංකා QR ආදී සේවාවන් රැසක් සමගින් බැංකු ගිණුම් කිහිපයක් සමග එකවර ලියාපදිංචි වීමේ පහසුකම ඔබ කොතැනක සිටියත් ඔබේ බැංකු කටයුතු එසැනින් කරගන්න ඩිජිටල් විසඳුම Play Store හෝ App Store හරහා දැන් නොමිලේම ඩවුන්ලෝඩ් කරගන්න NSB Pay වැඩි විස්තර ළඟම පිහිටි ශාඛාවෙන් හෝ 0112 379යි 379 අමතන්න කොන්දේසි සහිතයි ආර්ථික පුවත් ආවරණය ඔබේ ඕනම අවශ්‍යතාවයකට සුදුසු මූල්‍ය විසඳුම් දෙන එන අය දියුණු වෙන අය එන LOLC සමූහය එන්න දියුණු වෙන්න දේශීය නිෂ්පාදන ප්‍රමුඛ කරගත් ආර්ථිකයක් ගොඩනැන්වීමට රාජ්‍ය ක්‍රියා කරමින් සිටින බව ඇමති බැසිල් රාජපක්ෂ මහතා පවසයි. එහි මූලික පියවරක් ලෙස තෝරාගත් ආහාර ද්‍රව්‍ය 16ක් ආනයනය සීමා කිරීමට ක්‍රියා කෙරුණි. එහි සාර්ථක ප්‍රතිඵල දැන් ලැබෙමින් පවතී. දේශීය ගොවියා කෙරෙහි විශ්වාසය තබමින් ආහාර නිෂ්පාදනයේ ඉහළ නැන්වීමට ක්‍රියා කළාසේ ඖෂධ නිෂ්පාදනය ඇතුළු අනෙකුත් නිෂ්පාදන ඉහළ නැන්වීමට වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව ඒ මහතා කියා සිටියේ. සුනිල් අයියා අලුත් ලොරියකුත් අරගෙන හරි ගියින් වගේ හරිගියේ හරිතැනට ගිය හින්ද මල්ලි LOLC එකෙන් ලීසින් කරේ මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ LOLC ෆයිනෑන්ස් හරියන්න හරිම තැන වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න කාලගුණ වාර්තාව ඔබ වෙත ගෙන එන්නේ සයුරු දීවර කාලගුණ තොරතුරු සේවාව ඔබගේ ප්‍රදේශයට අදාළ කාලගුණ තොරතුරු නොමිලේ එසැනින් ඔබේ ඩයලොග් දුරකථනයට 828 අමතා ලියාපදිංචි වන්න. දීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ඉදිරිපත් කිරීමකි. සයුරු සමග සොරැගීම. සබරගමුව පළාතේත් මහනුවර නුවරඑළිය ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් වරින් වර වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර හා වයඹ පළාත්වල වැසිවාර කිහිපයක් ඇතිවෙයි. ඌව පළාතේත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ස්ථාන කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය. මධ්‍යම කඳුකරේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු මැද හා වයඹ පළාත්වලත් හම්බන්තොට හා ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් ප්‍රදේශයේ සුළඟේ වේගයේ පැයට කිලෝමීටර් 40ක් පමණත් අතර මට්ටමකට ඉහළ යා හැකිය. කාලගුණ වාර්තාව ඔබ වෙත ගෙන ආවේ සයුරු දීවර කාලගුණ තොරතුරු සේවාව ඔබගේ ප්‍රදේශයට අදාළ කාලගුණ තොරතුරු නොමිලේ එසැනින් ඔබේ ඩයලොග් දුරකථනයට 828 අමතා ලියාපදිංචි වන්න. දීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ඉදිරිපත් කිරීමකි. සයුරු සමග සොරැගීම. ප්‍රවෘත්ති අවසන් කිරීමට මත්තෙන් යලි සිරස්තල. රාජ්‍ය සේවකයින්ගේ පැමිණීම සම්බන්ධයෙන් නව චක්‍රලේඛයක්. අත්‍යවශ්‍ය සේවා එම විධිවිධාන බාධාවක් කරගත යුතු නැතැයි රාජ්‍ය සේවා අමාත්‍යාංශය කියයි. යහපාලන රජය රාජ්‍ය හා පෞද්ගලික ආයතන වෙත ගෙවීමට විශාල ණය ප්‍රමාණයක් ඉතිරි කර ගොස් ඇතැයි අනාවරණයක්. කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට තමාගේ විරුද්ධත්වයක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා කියා සිටී. අත්‍යවශ්‍ය භාණ්ඩ සාධාරණ මිලකට ජනතාවට ලබා දෙන්නයි කෝපා කමිටුවෙන් නිලධාරීන්ට උපදෙස්. පෞද්ගලික බස් රථ වෙනුවෙන් ඉදිරියේදී සහන පැකේජයක්. චීන ගවේෂණ යානය අඟහරු මත කිලෝමීටරයක් ගමන් කරයි. යුද හමුදාපති ලී ක්‍රිකට් ශූරතාවය නොදන් වොරියර්ස් කණ්ඩායමට. රාත්‍රී ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය ඉන් සමප්තයි.